ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි. වේදිකාවේ ඉන්න ජාතික ජනබලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සූර ඇතුළු ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන සහෝදරවරුන් සහෝදරිය ඒ වගේම අද දිනේ අපි විසින් කොළඹ දිස්ත්‍රික්කයට නායකත්වය දීම සඳහා කොළඹ දිස්ත්‍රික් විධායක සභාව තෝරාපත් කරගනු ලැබුවා. එම විධායක සභාව නියෝජනය කරන සහෝදරයන් සහෝදරවරුන් ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් ඔබ සියලු දෙනාගේම අවසරයි. අපි දන්නවා අද අපේ රට සහ ඒ වෙසෙන ජනතාව ඇයගේ ඉතිහාසයේ මුහුණ දී තිබෙන දැවැන්තම අර්බුදයකට සහ කඩාවැටීමකට මුහුණ දී තිබෙන මේ අවස්ථාවේදී තමයි අපි මේ කොළඹ දිස්ත්‍රික්කයට නායකත්වය ලබා දීම සඳහා අපේ දිස්ත්‍රික් සභාව නම් කරගනු ලැබුවේ. මම හිතනවා මේ දිස්ත්‍රික් සභාව නියෝජනය කරන සහෝදරවරුන්ට සහෝදරයන්ට විශාල කාර්යභාරයක් පැවරෙනවා. මේ කොළඹ දිස්ත්‍රික්කේ මැතිවරණ කොට්ටාස 15ක් තිබෙනවා. විවිධ සංස්කෘතීන්ට අදාළ ජන කොට්ටාසයන් ගණනාවක් ජීවත් වෙනවා. වතු ආශ්‍රිත ජනතාව සිට කුරුඳුවත්තේ විසෙන ජනතාව, ඒ වගේම අවිස්සාවෙල්ල හෝමාගම, එවැනි පිටිසර ජනතාව, මේ ආදී විවිධ ජන ප්‍රජාවන් නියෝජනය කරන දිස්ත්‍රික්කයක් කොළඹ දිස්ත්‍රික්කය. මේ දිස්ත්‍රික්කයට නායකත්වය ලබා දීමේදී විශාල කාර්යභාරයක් මෙම දිස්ත්‍රික් සභාව වෙත පැවරෙනවා. අපට දැඩි විශ්වාසයක් තිබෙනවා මෙම දිස්ත්‍රික් සභාව කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගය ඉහළින්ම ඔසවා තැබීම සඳහා ශක්තිය සහ ධෛර්යය තිබෙන බව. මොකද අද ගම්වල ජනතාව අපි එනකම් බලාගෙන ඉන්නේ. බොහෝ අය අපිට කතා කරලා කියන්නේ සහෝදරය අපේ ගමට එන්න. අපිත් එක්ක කතා කරන්න. අලුත් පිරිසක් අපිට ඇවිල්ලා තිබෙනවා මුණ ගැහෙන්න. විවිධ ව්‍යාපාරික ප්‍රජාවන් අපිට කියන අපේ නගරේ ව්‍යාපාරික කණ්ඩායම් අපි එකතු කරන්න. ඕගොල්ලෝ ඇවිල්ලා කතා කරන්න. අපේ හාමුදුරන් වහන්සේලා පූජකතුමන්ලා අපිට ආරාධනා කරන්න. එම ශේෂ්ත්‍රවල කණ්ඩායම් අපිත් එක්ක සාකච්ඡාවකට සූදානම්. ඔබ එන්න. එහෙනම් මොකද තියෙන්නේ? මේ කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගය ඉහළින්ම ඔසවා තබන්න නම් මේ සහෝදරවරු සහ සහෝදරියන් ඒ කාර්යභාරය මැනවින් ඉටු කරන්න ඕන. අපි කාලයක් මේ දේශපාලනයෙන් නිරත වෙමින් තිබෙනවා. අපේ ජීවිතෙන් වැඩි පංගුවක් අපි මේ දේශපාලනයට වැය කරමින් තිබෙනවා. අපේ කාලේ වැඩි පංගුවක් අපි මේ දේශපාලනයට වැය කරමින් තිබෙනවා. හැබැයි ඒ හැම කවරදාටත් වඩා වැඩියෙන් අද අපි වැඩ කරන්න. මොකද කොළඹ දිස්ත්‍රික්කයේ තමයි අපේ රටේ දේශපාලනය හැමදාමත් හැරවුම් ලක්ෂ්‍ය නිර්මාණය කරන්නේ. ඉතින් කොළඹ දිස්ත්‍රික්කෙන් රට දෙන සංඥාව, කොළඹ දිස්ත්‍රික්කෙන් රටට පෙන්වන මඟ පෙන්වීම තමයි ජයග්‍රහයි දිසාවකට මේ රට හරවන්නේ. ඒ නිසා මේ දිස්ත්‍රික් විධායක සභාවට විශාල කාර්යභාරයක් පැවරෙනවා. මේ රට නිවැරදි දෙස හැරවීමේදී ඔබට පැවරී තිබෙන කාර්යභාරය විශාලයි. අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා ඒ කාර්යභාරය ඔබට ඉතා හොඳින් කරන්න පුළුවන්. ඒ වගේම අපි ඔබට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරනවා ඒ කාර්යය ජයග්‍රහණයෙන් කෙලවර කරන්න හැකියාව ලැබේවා කියලා. ඒ වගේම මෙම කාර්ය මොවුන්ට පමණක්
තනිව කළ හැකි දෙයක් නොවේ. මොකද මෙතෙන්ට එක්රැස් වෙලා ඉන්න ඔබ එම කාර්ය පංගුකරුවන් කොටස්කරුවන් බවට පත් වෙන්නේ නැත්නම් විධායක සභාවට හයිය තිබුණට දැක්ම තිබුණට උවමනාවට තිබුණට පමණක් ඒක ජයග්‍රහණය කරන්න බෑ. ඒ ජයග්‍රහණ කිරීම සඳහා ඔබ වෙත පැවරෙන කාර්යභාරයේද විශාල කාර්යභාරයක් මම ඔබට ආරාධනා කරනවා. මෙය ස්වේච්ඡාවෙන් අපි හැමදෙනා විසින්ම පවරාගත් කාර්යභාරයක්. අන්නේ කාර්යභාරය ඒ සහාය මේ විධායක සභාවට ලබා දෙන්න. ඒ මොකද තව දුරටත් අපේ රට කවර හෝ ප්‍රමාදයකින් විය හැකි වන්නේ විශාල අනතුරකට ගමන් කිරීම. කවර හෝ කල්ගත කිරීමකින් සිදුවන්නේ අපේ රටේ ජනතාව තවත් ව්‍යසනයට ගමන් කිරීම. කවර හෝ අතපසුවීමකින් සිදුවිය හැකි වන්නේ අපේ මාතෘභූමිය තවදුරටත් අතුරු අන්තරාකාරී තත්ත්වයකට පත්වීම. එනිසා අපට තිබෙන්නේ ප්‍රමාද නොවි අතපසුවීම ඇති නොකොටගෙන මේ කාර්යභාරය මැනවින්ම ඉටු කළ යුතුයි. ඒ සඳහා මා අප සූදානම්. ඔබගේ දායකත්වය, ඔබගේ මැදිහත් වීම, ඔබගේ සහාය අත්‍යවශ්‍යයි. මේ රටේ පොදු ජනතාවගේ සහාය අවශ්‍යයි. එයි අපි ගත්තොත් අද අපේ රටේ තත්ත්වය. එතකොට අද අපේ මාතෘභූමියත් අපේ රටේ ජනතාවත් ඇයගේ ඉතිහාසයේ විශාලම ඛේදවාචකයකට මුහුණ දී තිබෙනවා. මා දන්නවා මෙතෙන්ට එනකොට ඔබගේ රටේ මහරගමට ඇවිල්ලා යලි ගමන් කරන්න පුළුවන් තරමේ තෙල් ප්‍රමාණයක් තියෙනවද කියලා මනන බලනවා. ඔබ පාරට බහින්න කලින් ඔබගේ බයිසිකලේ ටැංකිය හොල්ලලා බලනවා. ගමන ගිහිල්ලා එන්න ප්‍රමාණය තෙල් ප්‍රමාණයක් ටැංකිය තුල තිබෙනවද කියලා. ඒ වගේම අපේ දරුවන් තමන්ට නිසි පෝෂණ තත්ත්වයක් නොමැති වීම හේතු කොටගෙන හූල්ලමින් ඉන්නවා. ආණ්ඩුවේ වාර්තා කියනවා අවුරුදු 4ට වඩා අඩු දරුවන්ගෙන් 44% බහුවිධ ඌනතාවයන්ගෙන් පෙළෙන බව. දරුවන්ගෙන් 44%ක් අවුරුදු 4ට වඩා අඩු අපේ ලදරුවෝ. අපේ දරුවන්ගෙන් 33%ක් අවුරුදු 4ට වඩා අඩු දරුවන්ගෙන් 33%ක් පෝෂණ ඌනතාවයෙන් පෙළෙනවා. වයසට සරිලන ලෙස ශරීරයේ වර්ධනය වෙලා නැහැ. වයසට සරිලන ලෙස ශරීරයේ උසක් නැහැ. වයසට සරිලන ලෙස දඟලන්නේ නැහැ, පනින්නේ නැහැ, දුවන්නේ නැහැ. අපේ දරුවන්ගෙන් 3න් 1ක් අද මෙම ව්‍යසනයට මුහුණ දී තිබෙනවා. අපේ ගැබිණි අම්මලාගෙන් 21ක් රක්තහීනතාවයෙන් පෙළෙනවා. අපි දන්නවා අපේ රටේ සංස්කෘතිය අනුව ගැබිණි අම්මාට තමයි එකම බිත්තරේ හරිගෙනලා තම්බලා කන්න දෙන්නේ. අසල්වැසිය විසින් ආහාර වේල සකස් කරලාගෙන දෙන්න. එහෙම සංස්කෘතියක් තිබුණු රටේ අද අපේ ගැබිණි මව්වරුන්ගෙන් 21ක් ලේහිගකමින් රක්තහීනතාවයෙන් පෙළෙනවා. ඇය බිහි කරන දරුවා නිරෝගී සම්පන්න දරුවෙක් වේවිද? විවිධ රෝගාබාධ වලට ගොදුරු වූ පුරවැසියන් රෝලේ ඇඳි තමට නිසි පරිදි අවශ්‍ය ඖෂධ ලබා ගන්න බැරිව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙනවා. සමහර අය දුරකථනයෙන් අහලා කියනවා සහෝදර මගේ තාත්තා පිළිකා රෝගවලේ මේ වර්ගේ බෙහෙත ගේන්න කියලා දොස්තර මහත්තයා කිව්වා. බෙහෙත හොයාගන්න තැනක් තියෙනවද කියලා අපෙන් අහනවා. අපේ වෛද්‍යවරුන්ගෙන් අහනවා. ලෙඩට බෙහෙතක් නැතුව ඖෂධයක් නැතුව ජීවිතයත් අතර මරණයත් අතර සටනකට අපේ රටේ පුරවැසියන් යොමු කොට තිබෙනවා. සාධාරණද? ඈත ගම්වල ජීවත් වෙන ගොවි අම්මා තාත්තා යල් කන්නේ ආරම්භයේදී ඊතා හොඳින් වගාව ආරම්භ කරලා දැන් වගාවේ නිල්ල පැහෙන ගොයම දිහා
බලාගෙන සතුටුණු ගොවි ජනතාව. තමන් වගා කරන ලද මිරිස් ගහේ, තමන් වගා කරන ලද එළවලු කොටුවේ මල පූදින දිහා, පළ දරන දිහා බලාගෙන සතුටුණු ගොවි ජනතාව. අද කුඹුරට වෙලා, හේනට වෙලා හූල්ලමින් ජීවත් වෙනවා. නිසි පරිදි යෙදුම් ටිකක් කවදා ලැබෙයිද? ගොවිතැන සාරවත් කරගන්න පුළුවන් වේවිද කියලා. අපේ රටේ තරුණ තරුණිය තමන්ගේ අනාගතය පිළිබඳ මුළු අපේක්ෂාවන් බිඳ වැටිලා ඉවරයි. තමන්ට හොඳ විවාහයක් කරගත හැකි වේවිද? දරු මල්ලන් ඇති කරගත හැකි වේවිද? ඊටමත් හොඳ නිවසේක ජීවත් විය හැකි වේවිද? සුරක්ෂිත අනාගතයක් පිළිබඳ විශ්වාසයක් තිබිය හැකිද කියලා විශාල අපේක්ෂා බංගත්වයකට අපේ රටේ තරුණ තරුණයන් පෙළඹී තිබෙනවා. පාස්පෝර්ට් කාර්යාල පිරී ඉතිරි යන තරමට පෝලිං ගහලා තිබෙනවා මේ රට අත්හැරලා යන්න. ඔබ හිතන්නේ මෙහෙම රටක අපි ජීවත් විය යුතුද? මා හිතනවා අපි හැම දිනාගේම වගකීම. මේ අනේක විද දුක්ඛ දෝමනස්යන්ට මුහුණ දී තිබෙන අපේ රටේ ජනතාව, අපේ ඥාතීන්, අපේ මිතුරන්, අපේ අසල්වැසියන්, අපි මුහුණ දී තිබෙන මේ ව්‍යසනේ අපේ පුරවැසියන් මුදාගත යුතු නැද්ද? හෘද සාක්ෂියක් තියෙන හැම පුරවැසියම, හදවතේ තෙතමනයක් තියෙන හැම පුරවැසියම, අනෙක් කෙනා පිළිබඳ ලෙන්ගතුකම, දයාව, අනුකම්පාව, මිනිසත්කමක් තිබෙන හැම පුරවැසියම මේ ව්‍යසනයට එරෙහිව නැගිටින්න ඕන. මේ ව්‍යසන ඉදිරියේ ඇස් පියාගෙන ඇහෙන්නේ වගේ ඉන්න කිසිදු පුරවැසියෙක් තවදුරටත් අපේ පුරවැසියන් නොවේ, අපේ මිතුරන් නොවේ, අපේ ඥාතීන් නොවේ, අපේ අසල්වැසියන් නොවේ. මේ වෙලාව අපි කරන්න ඕන මේ වැඩි. මේ කිසිසේත්ම ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නොවේ. මහා දැවැන්ත ගම් වතුරක් ගලලා භවභෝග සියල්ල විනාශ වෙලා, සතා සිව්පාවා විනාශ වෙලා ඇතිවෙච්ච ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නොවේ. මා කුණාටුවක් හමලා සියලු ගොඩනැගිලි දේපල විනාශ වෙලා ඇතිවෙච්ච ස්වභාවික ව්‍යසනයක් නොවේ. එහෙම ව්‍යසනයක් නම් අපි හැමදෙනා මේක දරාගෙන, අපි හැමදෙනා මේක ඉවසගෙන එක්සත්ව නැගිටින්න පුළුවන්. හැබැයි මේ ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නොවේ. අපේ මාතෘ භූමිය, අපේ රටේ ජනතාව පාලනය කරන පාලක කණ්ඩායම් දශක ගණනාවක් තිස්සේ වපුරන ලද බීජවල ප්‍රතිඵලය, ක්‍රියාත්මක කරන ලද දේශපාලන ප්‍රතිඵලය, ක්‍රියාත්මක කරන ලද ආර්ථික පිළිවෙතේ ප්‍රතිඵලය, මේ කිසිදු ස්වභාවික අතුරු අන්තරාකාරී තත්වයක් නොවේ. මේ දශක ගණනාවක් අපේ රට පාලනය කරන ලද දේශපාලන අධිකාරීන්ගේ දේශපාලනයේ ආර්ථික ප්‍රතිපත්තියේ ව්‍යසනය. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කියනවා දැන් එයා අර්බුදයේ ප්‍රකාශකයා. එයා තමයි මේ අමාරුකම කියන්න පටන් ගන්න තියෙන්නේ. එක දවසක් කියනවා තව එක දවසකට විතරයි තෙල් තියෙන්නේ. තව දවසකට කියනවා සතියක් විතරයි ආහාර තියෙන්නේ. තව දවසක ඇවිල්ලා කියනවා රුපියල් ට්‍රිලියනයක්, කෝටි ලක්ෂයක් මුදල් අච්චු ගහන්න වෙයි කියනවා. තව දිනයක ඇවිල්ලා කියනවා වේල් දෙකක් කන්න වෙයි කියනවා. ඔව්, ආර්ථික අර්බුදයේ දිශාවට යමින් තිබෙනවා. හැබැයි කතෘ කවුද? කවුද කතෘ? රනිල් වික්‍රමසිංහ ව්‍යසනයේ ප්‍රකාශකයා. එහෙත් රනිල් වික්‍රමසිංහ කතෘ හංගනවා. කතෘ අඥාතයි. රනිල් කතා කරන්න වැඩිපුර කර්මකාරකවල. කතෘ අඥාතයි. දැන් කතෘ කවුද? රනිල් වික්‍රමසිංහ මෙම අර්බුදයේ, මෙම ව්‍යසනයේ නිර්මාපකී විසඳුම් කරුවෙක් නොවේ. ඔහු මෙම අර්බුදයේ නිර්මාපකයා. ගෝඨාභය රාජපක්ෂ මෙම අර්බුදයේ වර්තමාන නියෝජිතයෝ. මහින්ද රාජපක්ෂ මෙම අර්බුදයේ වර්තමාන නියෝජිතයෝ.
මේගොල්ලෝ තමයි මේ අර්බුදේ නිර්මාපකයෝ. ඒ නිසා මේ අර්බුදෙන් අපි ගොඩ එන්න. මේ අර්බුදෙන් ගොඩ එන්න නම් අපිට මාර්ග දෙකක් තිබෙනවා. ගත යුතු ක්‍රියාමාර්ග අනිවාර්ය දෙකක් තිබෙනවා. එකක් තමයි මේ පැරණි විනාශකාරී දේශපාලන සංස්කෘතියෙන් අපේ රට මුදව ගන්නවා. බොහෝ අය මේ අර්බුදය ගැන කතා කරන්න පටන් අරන් තිබෙන්නේ ආර්ථිකය. ධන ඍණගෙන, ගෙවුම් ශේෂයේ හිගේගෙන, නේද? වෙළඳ ශේෂයේ හිගේගෙන, උද්දමනය මේ වගේ ආර්ථික විද්‍යා කරුණු මත මේ අර්බුදය විග්‍රහ කරන්න හදනවා. අපි දන්නවා මේ අර්බුදයට ආර්ථික විද්‍යාත්මක කරුණු තියෙනවා. හැබැයි මේ හැමදෙනාම බොහෝ මාධ්‍ය, බොහෝ විචාරකයන්, බොහෝ දේශපාලන ව්‍යාපාර මේ අර්බුදයේ දේශපාලන පැතිකඩ හංගනවා. මේ අර්බුදයේ ආර්ථික ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක් පමණක් නොවේ. මේ අර්බුදය අනුගමනය කරන ලද දේශපාලන ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක්. ඒ නිසා මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් ආර්ථික ප්‍රතිපත්තියේ වෙනසක් වගේම මේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් අත්‍යවශ්‍යයි. මොකද්ද මේ දේශපාලන සංස්කෘතිය? වංචාව, දූෂණය, නාස්තිය, අපරාධ පිරුණු දේශපාලන සංස්කෘතිය. රටේ ජනාධිපතිවරයා ඔහු අපරාධකරුවෙක්. ඔහුට මිනිමැරුම් චෝදනා තිබෙනවා. රටේ ජනාධිපතිවරයා වංචනිකයෙක්. ඔහුට හොරකම් පිළිබඳ චෝදනා තිබෙනවා. අධිකරණයේ නඩු තිබුණා. හැබැයි ඒ නඩු වලින් ඔහු නිදහස් වුණේ අධිකරණයේ නඩු විභාගයට ලක් කරලා නෙවෙයි. ඔහු ජනාධිපති වුණාට පස්සේ ජනාධිපති මුක්තිය උපයෝගී කරගෙන. ඔහුගේ නීතිඥ මහතුරු අධිකරණයට ගිහිල්ලා කිව්වා දැන් ගෝඨාභය ජනාධිපතිට විරුද්ධව නඩු ගෙනියන්න බෑ කියලා. එහෙනම් අදත් ඔහු චූදිතේ අපරාධකරුවෙක් වංචනිකයෙක් අධිකරණයේ චූදිතේ ලංකාවේ මහ පුටුවේ ඉන්නවා. මොකද්ද රට වෙන්නේ? දෙවෙනි පුටුව. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ගත්තොත් ගෝඨාභය රාජපක්ෂට වෙනම අසුනක් වෙන් කරලා තිබෙනවා. මාස 3කට සැරයක් විතර එනවා. මාස 3 එන දවසේ වාඩි වෙනකම් පුටුව හිස්ව තියෙනවා. ඒ ආගේ පුටුව. වෙන කවුරුත් වාඩි වෙන්නේ නැහැ. එතනින් යනකොට සැලුට් එකක් ගහලා යනවා සමහර මන්ත්‍රීවරු. මම පුටුවක් තියලා තියෙනවා. ඒ පුටුවට එහා පැත්තේ ඉන්නේ කවුද? එහි පුටුවට එහා පැත්තේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ. ඔහු අපේ රටේ මූල්‍ය අපරාධකරුවෙක්. අපේ රටේ ජාතික සම්පත් කිසිදු ආර්ථික විද්‍යාත්මක පදනමකින් තොරව විකුණා දමපු කෙනෙක්. අපේ රටේ තෙල් සංස්ථාව සතුව තිබුණ වැදගත් ආයතනයක් නැව් තෙල් අංශය. අපි ඩොලර් වලින් තෙල් ගෙනල්ලා ඒ තෙල් නැව් වලට ගහලා ඒ නැව් වලට ගහන තෙල් වලින් අපිට යන තෙල් වියදමෙන් භාගයක් විතර අපි ඉපෙව්වා ඩොලර්. ඒක මැරයින් සර්විස් කියන සමාගම හදලා ඉන්දියානු IOC සමාගමට විකුණුවේ රනිල් වික්‍රමසිංහ. පසුව නඩුවකදී ආපහු ආවට පස්සේ මහින්ද රාජපක්ෂ ආයෙ වික්කා. ඔන්න රනිල් මහ බැංකුව බැඳුම් කර ගනුදෙනුවේ මූලික නූල් සූත්‍රකාරය. අද මහ බැංකුවේ අධිපති නන්දලාල් මහත්මයා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවේ මහ බැංකුවේ වංචා දූෂණය සිදු වූ ආකාරය ඒට අර්ජුන මහේන්ද්‍රගේ තියෙන සබත්තාවේ රනිල් වික්‍රමසිංහගේ තියෙන සබත්තාවේ සියල්ල එළිදරව් කරපු කෙනා මහ බැංකුවේ දැන් ඉන්න අධිපතිතුමා. හැබැයි එතුමා ඉන්නේ රනිල් බාරේ. රනිල් නන්දුන හිරේ බාරේ. මොකද වෙලා තියෙන්නේ? එයා තමයි අගමැතිට එහා පැත්තේ පුටුවේ කෙනා. ජනාධිපතිට එහා පැත්තේ පුටුවේ. ජනාධිපතිට මෙහා පැත්තේ පුටුවේ මහින්ද රාජපක්ෂ. එයා අපේ රටේ අපරාධ සහ වංචන පිළිබඳව පාර්ලිමේන්තුවේ මූණට මම කියලා තියෙනවා. ඔහුට අපේ රටේ මේ කිසිදු වැදගත්කමක් නොමැති ආර්ථික සංවර්ධන යෝජනා හේතු කොටගෙන චීන සමාගම් කප්පම් ගෙව්වා.
ඒ කප්පම් ගෙවපු චෙක්පත් අංක ඒ වගේ මුදල් ප්‍රමාණය මම පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂගේ කෙලින් කිව්ව මූල. ඔව් ඔළුව වනලා අනුමත කළා. ඔන්න පාර්ලිමේන්තුවේ ඊළඟ පුටුව. රනිල්ට එහා පැත්තේ පුටුව ප්‍රසන්න රණතුංග. කප්පංකාරය. මහා අධිකරණී පුරවැසියන් බියවද්ද කප්පම් ගැනීමේ වරදකරු කෙනෙක්. අධිකරණයෙන් දඩයක් ගෙව කෝටි 2.5ක්. ලේසි නෑ. මෑත කාලේ මා දැකලා නෑ අධිකරණයේ කෝටි 2.5ක දඩයක්. කෝටි 2.5ක දඩයක් ගෙවුවා. ලක්ෂ 10ක වන්දියක් නියම කරා. ඔව් නැවත අභියාචනයක් කරලා තියෙන එක ඇත්ත. නීති ශාස්ත්‍රයේ යාළුවෝ අපිට කතා කරලා කියනවා ඔය අභියාචනය කරාට ඕක දිගටම යන්නේ නැතිව මගින් අයින් කරගනි. මොකද දඬුවම අත්තිට උලන්න තියෙන්නේ. සමහර විට අධික අභියාචනා කරන අධිකරණේ දඬුවම ස්ථිර කරන්න පුළුවන්. අත්තිට ඔක අයින් කරන්න පුළුවන්. ඒ නිසා ඕක දිගිඩියාවෙන් නිකන් යන්දවක් එඳ යන්න ඉඩ අඩුයි කියලා. ඉතින් ප්‍රධාන මහාධිකරණයකදී කප්පම් වලට වගකිය යුතු කෙනා. කප්පම් ගත්ත කියලා මහාධිකරණේ ඔප්පුණු කෙනෙක්. අද අපේ රටේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක. නාගරික සංවර්ධන ඇමති. නිවාස සංවර්ධන ඇමති. කාලය පොලිස් ඇමති. ඔගොල්ලෝ හිතනවාද මේ දේශපාලන සංස්කෘතිය අපේ රට හදයි කියලා? ප්‍රසන්න රන්තුංග දැන් වාඩි වෙලා ඉන්න පුටුවේ කලින් වාඩි වෙලා හිටිය ජොන්ස්ටන් පනාන්දු. ඉතින් මේ රට හදනවද? තව කියන්න ඕන පේලිම්. නේද ඊළඟ SB දැන් ඒ පුටුවේ නෑ. නේද? මේ බයලා. එනිසා මොකද මේ සිදුවී තිබෙන්නේ? රටක් මහා මංකොල්ල කරුවන් විසින් අත්පත් කරගෙන තිබෙනවා. පුරවැසියන් ඒ ඉවසාව දාරගෙන ජීවත් වෙන තත්වයක් නිර්මාණය වී තිබෙනවා. මෙන්න මේ දේශපාලන සංස්කෘතිය අපේ රටේ මේ අර්බුදය නිර්මාණය කරන්න ප්‍රධාන හේතුවක්. පෞගේ කාලේ අපේ රටේ ඇති කරලා ඉදිකිරීම විශාල ප්‍රමාණයක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමන්ගේ යාළු මිත්‍රයන් සඳහා යටින් දීපු හම්බන්තොට වරාය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දීපු ව්‍යාපෘතිය. මත්තල ගුවන්තොටුපොළ ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දීපු ව්‍යාපෘතිය. පෝර්ට් සිටිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දී යුතු ව්‍යාපෘතිය. නොරොච්චල බලාගාරේ ටෙන්ඩරින් ආපු කෙනාට නැතුව වෙන කෙනෙකුට දීපු ව්‍යාපෘතිය. නෙළුම් කුළුණ ටෙන්ඩර් කැඳවීමකින් තොරව කරන ලද ව්‍යාපෘතිය. සූර්ය පිට්ටනිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව කරන ලද ව්‍යාපෘතිය. හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව ටෙන්ඩර් කැඳවීමකින් තොරව කරන ලද ව්‍යාපෘතිය. සමහර ඉදිකිරීම් සමාගම් තිබුණා හම්බන්තොට උදේට නැගිටලා යාට ඕන පාර හදනවා. පාර හදලා හදොත් පාරට අනුමැතිය ගන්නවා. ටෙන්ඩර් නේ හදන්න ඕන කියලා අනුමැතියක් නැහැ. ඉංජිනේරු ඇවිල්ලා ඉන්නවා. ඩෝසර් ටිකක් ගෙදර තියෙනවා. සේවක ටිකක් ඉන්නවා. මේ පාර හදමු කියලා හදනවා. හදලා පස්සේ සල්ලි ගන්නවා. කොහොමයි මේ රට පාලනය කරන්නේ? ඒ නිසා මේ දේශපාලන සංස්කෘතිය අපේ රටේ මේ ආර්ථික අර්බුදය මේ ඇති වී තිබෙන කඩාවැටීමේ ප්‍රධානතම බලවේගී අවස්ථාව. ඒ විතරක් නෙවෙයි. මේ දේශපාලන නීතියට යටත් නේ. මේ දේශපාලකයන් නීතියට වඩා උඩින්. ඒ නිසා බලන්න නීතියට යටත් නොවන දේශපාලනයක් තිබෙනවා. මෙම රටක් යන්න පුළුවන්. ඒ නිසා මේ රට ගොඩනැගීමේදී මේ ඇති වී තිබෙන අර්බුදයෙන් අපි උඩට එනවා නම් පළමු වෙනස තමයි අපි විසින් සිදු කළ යුතුයි කුමක්ද? අපි විසින් සිදු කළ යුතුයි මේ දේශපාලන සංස්කෘතිය වෙනුවට නව යහපත් දේශපාලන සංස්කෘතියක් අපේ රට අවශ්‍යයි. අපේ රට අවශ්‍යයි. ඔබ කවුරු හරි විශ්වාස කරනවද? ඔබගේ නායකත්වය, ඔබගේ පාලනය, ඔබගේ ආණ්ඩුව මෙවැනි වංචාව, දූෂණය, නාස්තිය, අපරාධ, නීතියට යටත් නොවන දේශපාලනයක් මේ රට හදයිද? ඔබ හිතනවද කවුද? එහෙම හදන්නේ නැහැ. මේ රට හදන්න නම් මේ දීර්ඝ කාලයක් අපේ රට ගමන් කරමින් තිබෙන මේ දේශපාලන සංස්කෘතියෙන් මුදවා ගත යුතුයි. අන්න ඔවුන්ගේ දේශපාලනය සහ ජාතික ජනබලවේගයේ දේශපාලනය අතර වෙනස අපි මේක ගලව ගන්නවා. ඒ දේශපාලන කාර්ය අපි නිසි පරිදි ඉටු කරන බවට ඔබ අප ඔබට සහතිකයක් දෙන්න. ඒක වෙනස් කරන්න.
මේ කිසිවෙක් මේ වේදිකාවේ ඉන්න කිසිවෙක් මෙතෙන්ට සහභාගී වෙන්න ඔබ කිසිවෙක් අපි දීර්ඝ කාලයක් විගණන දෙපාර්තමේන්තුවේ වැඩ කරපු ඉතාමත් කුතස්ත විගණනාධිපතිවරයා හැටියට මායා දුන්නේ මහත්මයා මෙතෙන්ට සහභාගී වෙලා ඉන්නේ කුමක් වෙනුවෙන්ද? කුමක් වෙනුවෙන්ද? අපේ විශාල ව්‍යාපාරවල යෙදෙන මේ ව්‍යාපාරික මහතුරුන් ක්‍රීඩකීන් වෘත්තීයවේදීන් මේ සහභාගී වෙලා ඉන්නේ කුමක් වෙනුවෙන්ද? අපි ඔබ ඔක්කොම එකම පොදු වමනාවක් තිබෙනවා අපිට. ඒ කිසිවක් නෙවෙයි මේ දේශපාලන සංස්කෘතියෙන් අපේ රට මුදවා ගත යුතුයි. ඒක මෙහෙම යන්න බෑ. ඔබ ඒ පිළිබඳ අප කරේ විශ්වාසය තබලා තිබෙනවා. අපි ඔබට එම විශ්වාසය අබමල් රොණකින් හෝ හානි නොවෙන්න ඉඩ තබන බව නේද? හානි වෙන්න ඉඩ දෙන්නේ නැති බව මම ඔබට සාතික කරනවා. කිසිසේත්ම හානි වෙන්නේ නැහැ. ඔබ අප කරේ තිබෙන විශ්වාසය හැමදාමත් අපි සුරකිනවා. පසුගිය මැතිවරණයේදී අපිට කුඩා ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ. හැබැයි අද අපිට ඡන්ද දීප ඡන්දදායකයාට කට ඇරලා කියන්න පුළුවන් මම ඡන්දේ පාවිච්චි කරේ ජාතික ජන බලවේගයට කියලා. ඒයි අපි එම වටිනාකම ඔබගේ ඡන්දේ වටිනාකම ඔබ අප කරේ තිබෙන විශ්වාසය ඒ ගරුත්වය අපි ආරක්ෂා කරනවා. එම දේශපාලන අපේ රටවල ඡන්දේ දීලා ඡන්දේ දුන්නේ කාටද කියලා නේද? ඇඹරි කියන්න වෙන දේශපාලනයක් වැඩක් තියෙනවා. ඡන්දේ දෙනවා අවුරුද්ද දෙකක් යනකොට ඡන්දේ දුන්නේ කාටද කියලා කියන්න බැරි වෙන තත්ත්වය. හැබැයි අපි ඔබට හදනවා මේ රටේ. අපි ඔක්කොම එකතු වෙලා හදමු ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව ගොඩනැගීම සඳහා ඔබ දක්වන සෑම දායකත්වයක්ම ඔබට කවදාවත් කම්පා නොවෙන, කවදාවත් පසුතැවි නොවෙන දේශපාලන සංස්කෘතියක් අපි මේ රටේ හදනවා. අපි කිසිවෙකුට මහජනයාගේ මුදල් සතයක් හොරකම් කිරීමේ, නාස්ති කිරීමේ, තමන්ගේ සුඛ විහරණ වෙන යෙදීමේ කිසිදු වමනාවක් තියෙන මිනිස්සු නෙවෙයි. අපි මහා ධනවතුනුත් නෙවෙයි. ඒක හරි. එහෙත් අපිට මහජනයාගේ ධනය ඒක නිකන් අපිට සාංගික දීපලක් වගේ අපි හඳුන්වනවා. අපිට සාංගික දීපලක් වගේ. එහෙම අපි ආරක්ෂා කරන මහජනයාගේ ධනය. මා පාර්ලිමේන්තුවේ අවුරුදු 22ක් මා අමාත්‍ය දුර දරලා තිබෙනවා අවුරුදු 1කමාරකට කෙට්ටු කාලයක්. හැබැයි මහජනයාගේ සතයක් අපි අවභාවිතා කරලා නැහැ, නාස්ති කරලා නැහැ, හොරකම් කරලා නැහැ. අපේ සහෝදරවරු පාර්ලිමේන්තුව, පළාත් සභාව, ප්‍රාදේශ සභාව නියෝජනය නොකර ගම් ඇතුලේ, නගර ඇතුලේ ස්වේච්ඡාවෙන් මේ දේශපාලනය කරනවා. සමහර අය අහනවා උඹලා ඔය තරම් මැරෙන්නේ මොකටද කියලා අහන්නේ නැද්ද? අහනවා. සමහර වෙලාවට කියනවා මිනිස්සුන්ට ඕනේ නැත්නම් උඹලටයි මේක ඕන කියලා. එම අපෙන් අහනවා. කියනවා. සමහර වෙලාවට ඡන්ද ප්‍රතිඵලයක් ආවට පස්සේ කියනවා අනේ සහෝදර වැඩක් නැහැ. ඕගොල්ලෝගේ වැඩක් බලාගෙන කරගන්න ජනතාවට කියලා වැඩක් නැහැ කියලාත් අපිට බනිනවා. එහෙත් අපි පවරාගත්තු වගකීමක් තියෙනවා. අත් නොහරින වගකීමක් තිබෙනවා. මේ රටේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ ඒ වගකීම අපි බාරගෙන තිබෙනවා. අපි අත්හරින්නේ නැහැ. අපි කරනවා. වංචාව නතර කර මතක තබා ගන්න. මේ වංචාව කියලා කියන්නේ සහෝදර සහෝදරි හොඳට තේරුම් ගන්න. මෙය ඒ වෙලාවේ ගන්න කොමිස් කුට්ටිය නෙවෙයි. ඒ වංචාව විසින් ඇති කරන ලද ව්‍යාපෘති දීර්ඝ කාලයක් අපිට අහිතකර ප්‍රතිඵල ගෙනත් දෙනවා. අදත් භාණ්ඩාගාරයට හම්බන්තොට වරායේ බරක්, අදත් භාණ්ඩාගාරයට නෙළුම් කුළුණ බරක්, අදත් භාණ්ඩාගාරයට මත්තල ගුවන්තොට බල බරක්, අදත් භාණ්ඩාගාරයට සූර්යවේ පිට්ටනිය බරක්, අදත් භාණ්ඩාගාරයට හම්බන්තොට සම්මන්ත්‍ර ශාලාව බරක්, අදත් භාණ්ඩාගාරයට බෝ කොන්ක්‍රීට් වනාන්තර බරක්. හැබැයි අල්ලස දූෂණය කියලා කියන්නේ ඒ වෙලාවේ ගත්තු කොමිස් මුදල. හැබැයි අර්බුදයේ තියෙන එක නෙවෙයි. ඒ වෙනුවෙන් ඇති කරලාද ව්‍යාපෘති දිගු කාලයක් අපිට බරක්. භාණ්ඩාගාර වේ ශීර්ෂයේ ඉස්පිරිතාලට බෙහෙත් දෙන්න තියෙන සල්ලි වලින් හම්බන්තොට වරායේ ණය වාරිකේ ගිවුණා. ඉස්පිරිතාලට බෙහෙත් දෙන්න තියෙන සල්ලි වලින් නෙළුම් කුළුණ ණය වාරිකේ ගිවුණා. දරුවට කිරිපිට ගේන්න තියෙන සල්ලි වලින් සූර්යවේ පිට්ටනිය ණය වාරිකේ ගිවුණා. දරුවට පාසල් යන පාසල පහසුකම් සපයන තියෙන සල්ලි වලින්
මත්තල ගුවන්තොටුපොළේ වාරිකය ගෙවනවා. මොන සිද්ධලා තියෙනදී? අදත් බරක් කියනවා. ඒ නිසා මේ දේශපාලන සංස්කෘතිය තමයි මේ ආර්ථික විනාශ කරන ප්‍රධානම සාධකය. ඒ අල්ලස දූෂණය නතර කරන දේශපාලනයක් අවශ්‍යයි. අන්නේ දේශපාලනය ජාතික ජන බලවේගයේ පමණක් ඉටු කරන ලබන දේශපාලනය. වෙන කවුරුත් එක් කරන්නේ. මත තියාගන්න. එක එක කාලෙට එක එක වේශයෙන් වංචාවට දූෂණයට නාස්තියට එරෙහිව තටුපරවාගත් කණ්ඩායම් වෙනවා. ඒ කිසිවෙක් ඒක කරන්නේ නැහැ. ඒකල හැකි වන්නේ අපට පමණයි අපි විතරයි. විතරක් නෙවෙයි. නාස්තිය නතර කරන්න ඕන. වංචා කළ දේපල පවර ගන්න ඕන. ඒ වංචනිකයන් හිරේ යවන්න ඕන. අද පෝලිම් වල 11 දිනකට වඩා වැඩි ප්‍රමාණයක් මිය ගියා. අදත් අප අතර ජීවත් වෙමින් මේ වාතලේ හුස්ම ගන්න හිටපු අපේම මිනිස්සු ඩීසල් පෝලිමේ මිය ගිහිල්ලා වැටෙනවා. ගෑස් පෝලිමේ මිය ගිහිල්ලා වැටෙනවා. ගෑස් පුපුරලා මැරෙනවා. රඹුක්කනදී ඒ වේදනාවට එරෙහිව පාරට ආපු අයට වෙඩි තියලා ඝාතනය කරනවා. මේ අපරාධ කරුණු දඬුවම් දෙන්න ඕනේ නැත්. දඬුවම් දෙන්න. ඒ නිසා ලෝකේ කොහේ හැංගිලා පැනලා ගියත් බැසිල් උඹට බේරෙන්න බෑ කියන්නේ. එහෙම බේරෙන්න බෑ. මේ ආර්ථිකයක් මේ තරම් අවපාතයකට දාලා මේ තරම් මිනිස් ජීවිත අනතුරකට ලක් කරලා දරුවන් කුසගින්නට එහලලා රෝගියා ඇඳේ මරණ තත්ත්වයකට ඇති කරලා පැනලා යන්න පුළුවන්. අටවක කියන්න. අන්න එහෙම ආණ්ඩුවක් අපි හදන්න. ජනතාවට වග කියන ජනතාවට වග වෙන පාලනය. මේ පාලනයෙන් ජනතාවට වග කියන්නෙත් නෑ, ජනතාවට වග වෙන්නෙත් නෑ. අපි ගොඩනගන්නේ ජනතාවට වග කියන ජනතාවට වග වෙන දේශපාලනය. ඒ වැඩේ අපි කරනවා. ඊළඟ මේ ආර්ථිකය අද බොහෝ සාකච්ඡා වෙමින් තිබෙනවා මේ ආර්ථිකයෙන් ගොඩ එන්නේ කොහොමද කියලා. මේ ආර්ථිකය මා කලින් කිව්වා පරිදිම ඕපපාතික නිර්මාණය වුවක් නොවේ. දශක ගණනාවක් තිස්සේ අපේ රට අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක. සරලව ගත්තොත් අපි දන්නවා ලෝකය තවදුරටත් හුදකලාව ලෝකේ අපි කාටවත් ජීවත් වෙන්න බෑ. ලෝකයේ වෙළඳ පොලෙන් ගැට ගහිලා තිබෙනවා. ලෝකයේ තාක්ෂණයෙන් ගැට ගහිලා තිබෙනවා. ලෝකයේ සංනිවේදනයෙන් කිට්ටු වෙලා තිබෙනවා. අපි කාටවත් තවදුරටත් ලෝකයෙන් විතරනු රාජ්‍යයක් නිර්මාණය කරන්න බෑ. අද ලෝකයේත් එක්ක ඉස්සරහට රාජ්‍යයක් නිර්මාණය කළ යුතු වන්නේ. ලෝකයේ තාක්ෂණයෙන් පිමි ගන්නකොට ඒ තාක්ෂණය අපත් කර ගන්නා ජයග්‍රහණ වේගයෙන් ලංකාවට කැඳවන රාජ්‍යයක් අපි නිර්මාණය කරන්න ඕන. ලෝකයේ කලාවේ සාහිත්‍යයේ මහා නිර්මාණ මහා කුසලතාවය නිර්මාණය කරනකොට ඒවා උරා ගන්න රාජ්‍යයක් අපි හදන්න ඕන. අපි කොහොමද කලාවේ සාහිත්‍යයේ ලෝකේ නිර්මාණ වෙමින් තිබෙන නව ප්‍රවණතාවයන් නව දක්ෂතාවයන් නව හැකියාවන් කොහොමද අපි උරා ගන්න අපේ සමාජයට කැඳව ගන්න. එහෙම රාජ්‍යයක් අපි නිර්මාණය කරන්න ඕන. ඒ වගේම තමයි ලෝකයේත් එක්ක ඉස්සරහට යන ආර්ථිකයක් අපි නිර්මාණය කරන්න ඕන. ලෝකෙන් හුදකලා වෙච්ච ආර්ථිකයක් නෙවෙයි. ඒ නිසා ලෝකයේ ආර්ථිකය අද මූලික වශයෙන් ප්‍රධාන කරුණු දෙකක් මත ගැට ගැසී තිබෙනවා. එක ලෝකයේ ඕනෑම රටක් භාණ්ඩ ආනයනය කරනවා. ලෝකයේ ඕනෑම රටක් භාණ්ඩ අපනයනය කරනවා. ලෝකයේ සඳහා පිළිගත් මුදල් ලේඛකය අපි කැමතුනත් අකමැතුනත් ඇමරිකන් ඩොලරේ. ඒ සඳහා පාවිච්චි කරන්නේ ඩොලරේ මුදල් ලේඛකය. එහෙනම් අපිට පිට රටින් භාණ්ඩ ගෙන්වීම සඳහා ඩොලර් අවශ්‍ය වෙනවා. පිට රට භාණ්ඩ විකුණලා අපිට ඩොලර් අවශ්‍ය වෙනවා. ඩොලර් හම්බ වෙනවා. අපිට ණය ගෙවීම සඳහා ඩොලර් අවශ්‍ය වෙනවා. අපිට නේද? සමහර ප්‍රාග්ධන වියදම් සඳහා අපිට ඩොලර් අවශ්‍ය වෙනවා. ඒ නිසා රටකට ඩොලර් රුපියනවා ඩොලර් වියදම් කරනවා. 1977 දී අපේ භාණ්ඩ විකුණලා අපිට ලැබෙන ඩොලර් වලින් අපි භාණ්ඩ ගෙනාවට පස්සේ ඩොලර් කෝටි 4ක් ඉතුරු වුණා. අපිට ධන ආනයන අපනයන අතිරික්තයක් තිබුණා. ධන එකක්. අපි භාණ්ඩ විකුණලා ලැබෙන ඩොලර් වලින් අවශ්‍ය වෙන භාණ්ඩ ගෙනාවට පස්සේ ඩොලර් කෝටි 4ක් ඉතුරු වුණා. 2021 දී අපිට භාණ්ඩ විකුණලා ලැබෙන ඩොලර් වලින් භාණ්ඩ ආනයනය කරන්න ඩොලර් කෝටි 810ක් මදි වුණා. 77 ඩොලර් කෝටි 4ක් ඉතුරු වුණා. 2021 දී ඩොලර් කෝටි 810ක් මදි වුණා. ඔන්න සංවර්ධනය ගෙන ආපු තැන.
මේක 21 නෙවෙයි මේක 80 වෙනකොට මදි වෙනවා. අපිට උපේන ඩොලර් ප්‍රමාණය මදි අපේ අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණයට. ඩොලර් කෝටි 200ක් ඕන නම් අපි උපයන්නේ 100ක් වගේ. උපේන ප්‍රමාණය මදි අපේ වියදමට. අපි අඩුව පුරවගත්තේ කොහොමද? අපි අඩුව පුරවගත්තේ ඉතුරු අඩුව පුරවගන්න ණයක් ගත්තා. ඉතුරු ටික පුරව ගන්න තියෙන එකක් විකුණ ගත්තා. 1980 අවුරුද්දේ එකෙන් දිව්වා. 81 වෙනකොට තවත් උපේන ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා තවත් අඩුයි. අඩුව සම්පූර්ණ කරගත්තේ තියෙන එකක් වික්කා අලුතෙන් ණයක් ගත්තා. 85 වෙනකොට තවත් වැඩි වුණාද පරතරය. තවත් තියෙන ඒවා වික්කා තවත් වැඩියෙන් ණයක් ගත්තා. 2010 වෙනකොට ඒත් මදි උපේන එක අවශ්‍ය ප්‍රමාණය ඊටත් වඩා වැඩි. ඉතුරුව තියෙන එකක් වික්කා ණයක් ගත්තා. 2020 වෙනකොට උපයනවට වඩා අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය මදි. ණයක් ගන්න ගියා. ණයක් දෙන්නේ නැහැ කිව්වා. ඔකයි උනේ. ජාත්‍යන්තර රේටින්ස් ආයතන කිව්වා ලංකාවට ණය දෙන එක අවදානම් කිව්වා. මොකද ඉන්දියාව දන්නේ නැහැ අපේ ආර්ථිකය ගැන. ජපානය දන්නේ නැහැ අපේ ආර්ථිකය ගැන. නේද? ADP එක දන්නේ නැහැ අපේ ආර්ථිකය ගැන. ඉතින් ලෝකේ ඒ රටවල වල ආර්ථිකය ගමන් කරන දිශානතිය පිළිබඳව සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කරලා ඉදිරිපත් කරන සමාගම් තිබෙනවා. මූඩි ආයතනය, ෆිෂ් ආයතන වැනි ආයතන. ඒ ආයතන 2020 දී කිව්වා ලංකාවට ණය දෙන්නේ බලාගෙනයි කිව්වා. ඇයි? රේටින්ස් අප්සෙට්. අලුත් දෙයක් නෙවෙයි. කවුරු හරි ගමේ කෙනෙක් පොලි මුදලටත් ණයයි, උකස් කඩේටත් ණයයි, බඩු ගන්න කඩේටත් ණයයි, චීන මේ නේද ලංකා බැංකුවටත් ණයයි, සම්පත් බැංකුවටත් ණයයි නේද? මෙහෙම ගන්න යනකොට තව කාගෙන් හරි ණයක් ඉල්ලන්නකොට මොකද කියන්නේ? එයාගෙන දන්න කෙනා කියනවා දෙන්නේ බලාගෙනයි, දුන්නොත් ආපහු ගන්න හම්බ වෙන්නේ. ඒක තමයි කිව්වේ. ලංකාව ඒ ආසියානු සංවර්ධන බැංකුවටත් ණයයි, ලෝක බැංකුවටත් ණයයි, ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවලට ණයයි, ඉන්දියාවටත් ණයයි, ජයිකායකටත් ණයයි නේද? චීන එක්සිම් බැංකුවටත් ණයයි, කුවේට් ආරම්භවලටත් ණයයි, ජපානයටත් ණයයි, මෙහෙම තනම ණයයි. 2020 අර හිගේ පුරව ගන්න ණයක් ගන්න ගියා. ගන්න යනකොට රේටින් සමාගම් කිව්වා ණය දෙන්නේ බලාගෙනයි. ණය දෙන ඕනම කෙනෙක් අපේක්ෂා කරන්නේ කුමක්ද? ඒ ණය නැවත අත්පත් නැවත ලබා ගැනීම. ඉතින් කිව්වා මොකද්ද? ලංකාවට ණය දෙන්න එපා. ණය දුන්නොත් උඹලට ගන්න විදියක් නැහැ කියලා. නේද? හැබැයි ඕකම කිව්වා ග්‍රීසියට. ග්‍රීසිය ආර්ථිකය කඩා වැටෙනකොට ලෝක ජාත්‍යන්තර සමාගම් කිව්වා ඒ මූල්‍ය රේටින් සදන සමාගම් කිව්වා ග්‍රීසියට ණය දෙන්නේ බලාගෙනයි කියලා. ඒත් කබ්‍රාල් ගිල්ලේක සල්ලි දෙමු. හරිද? ඉතින් මේ කබ්‍රාල ලෝකේ හැමතැනම නේ. ඉන්දියාවේ කබ්‍රාල හිටෙන අපිට ණයක් හම්බ වෙනවා. ඉතින් ණය දෙන්නේ නැතුව ගියා. විකුණන්න කියලා ලොකු දෙයක්වත් නැහැ. ලොකු දෙයක් නැහැ. ඔක්කොම විකුණන්න තියෙනවා. ඊළඟ මොකද සිද්ධ වුනේ? මහ බැංකුවේ තිබා ඩොලර් කෝටි 730ක් 2020 අවුරුද්ද දුවන්න ඒකෙන් කෝටි 400ක් වියදම් කරා. 2021 දුවන්න තවත් ටිකක් වියදම් කරා. 2022 වෙනකොට ණය දෙන්නෙත් නැහැ, විකුණන්නත් නැහැ, මහ බැංකුවෙත් නැහැ. ඊට පස්සේ තෙල් නැවක් එනවා මහමුදේ වරාය ගාවට ඇවිල්ලා ඩොලර් දෙනකම් බාන්නේ නැහැ කියන. ගෑස් නැවක් ඇවිල්ලා දැන් දින 25ක් ඩොලර් දෙනකම් බාන්නේ නැහැ කියන. මේකද කියලාද? අරමුදේ නිර්මාණය කොහොමද? ආණ්ඩුව හදන්නේ මොකටද? තව අවුරුදු 5කින් Tamanට කොච්චර ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද? ඒක උපයන්නේ කොහොමද? සරල කුඩා ව්‍යාපාරයක් වුණත් බිස්නස් ප්ලෑන් එකක් හදනවා. අවුරුද්දකට දෙකකට හදනවා. මගේ ආදායම කොහොමද? මගේ වියදම කොහොමද? ඒක තමයි ආණ්ඩුවක් මෙහෙවන්නේ ඒකට. අපිට 2030 වෙනකොට මෙච්චර ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මෙච්චර ඩොලර් ප්‍රමාණයක් අපි උපයන්න සලස්පක් තියෙනවා. ආණ්ඩු කරන්න ඕන මොකටද? තමන්ගේ සම්පූර්ණ ව්‍යාපාරික සැලැස්ම ආණ්ඩු පාලනයේ සැලැස්ම ඒක තල්ලු කරන්න ඕන. මේගොල්ලෝ ඒව කරන්නේ පස් කපනවා, ගස් කපනවා, බාර් කරනවා, අරක් ෆැක්ටරි තියයනවා, නිදන් හාරනවා. ඔන්නම අපේ ආණ්ඩු වලට වැඩ. හැබැයි ආණ්ඩුව හදන්නේ මොකටද? ඒ ඉලක්කය හඹාගෙන යන්න පුළුවන් විදිහට රාජ්‍ය පාලනේ
පෞද්ගලික අංශය ව්‍යවසායකයා මෙහෙවීම තමයි ආණ්ඩුවේ කාර්යභාරය. එහෙම දෙයක් කරේ නෑ. කරේ හරි සරල දේ මොකද්ද? අවුරුද්දේ හිගයක් එනවා, ණයක් ගන්නවා, විකුණනවා, බේර ගන්නවා. ඊළඟ අවුරුද්දේ හිගේ ලොකු වෙනවා, ආයෙ ණයක් ගන්නවා, විකුණා ගන්නවා, බේර ගන්නවා. 2020 වෙනකොට ණයකුත් නැහැ, විකුණන්නත් නැහැ, ඩොලරුත් නැහැ. ඊට පස්සේ ඉන්දියාව කිව්වා. අපි උඹලට ඩොලර් බිලියන 1 ක්‍රෙඩිට් ලයින් එකක් දෙන්න. සල්ලි දෙන්නේ. මොකක්ද ඒකෙන් කියන්නේ? ඩොලර් බිලියන ක්‍රෙඩිට් ලයින් එකක් දුන්නා. තව මිලියන 500ක ක්‍රෙඩිට් ලයින් එකක් දුන්නා. තෙල් ගේන්න. ඒ කියන්නේ මොකද්ද? ඉන්දියාවේ රිලයන්ස් සමාගම අපිට තෙල් නැවක් එවුණා. එව්වහම ඉන්දියාව රිලයන්ස් සමාගමට ඩොලර් දෙනවා. අපිට ණයක් තියෙනවා කියලා දානවා. අපිට ඩොලර් අතට දෙන්නේ බැංකුවට එවන්නේ හොඳේ. එව්වහම මොනව කරයිද දන්නේ. හතර අතේ වැටිලා ඉන්නේ. ඒ නිසා මොකද කරන්නේ ඉන්දියාවේ? රුපියල් මිලියන 10ක මිලියන 10ක ක්‍රෙඩිට් ලයින් එකක් දුන්නා. ඉන්දියාවෙන් අපිට පරිප්පු වෙනවා ඉන්දියාවේ මුදලාලි. එවනකොට ඉන්දියාවේ ආණ්ඩුව පරිප්පු මුදලාලට ඩොලර් ගෙවනවා. අපිට ශ්‍රී ලංකා ආණ්ඩුවට මෙච්චරක් ණය ශ්‍රී ලංකා ආණ්ඩුව මෙච්චරක් ණය කියලා ගිණුම් ගත කරනවා. හරිද? ඒ කියන්නේ අපිට ඩොලර් දෙන්නත් බයයි. එහෙනම් ඉන්දියාව කරන්නේ ඒගොල්ලෝ බඩු එවනවා. නේද? බඩු එවන අයට ඒගොල්ලෝ සල්ලි දෙනවා. අපිට ණය බැරක් හැටියට දානවා. මුද්දරින්. ඉතින් මෙතෙන් ආර්ථිකය ආවා. දැන් කට්ටි හිතන මොකද්ද? මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ කෙනෙක්ලා කියලා. කල්පනා කරන්න මොකද්ද? හිරවුනේ කොතනද? ණයක් දෙන්නේ නැහැ, විකුණා ගන්න බෑ. ඉතින් කල්පනා කරන රනිල් වික්‍රමසිංහ සුද්ධෝ අඳුරනවා. ඒ නිසා ණයක් ගන්න පුළුවන් අපි. සුද්ධෝ ඇඳුරුවට ණය දෙන්නේ නැහැ. හරිද? ණය දෙන්නේ රටවල්. අපි එක වෙලාවක ඉන්දියාවෙන් ඇහුවා. ඔයගොල්ලෝ ලංකාවට කොහොමද ණය ප්‍රතිපාදන සලසන්නේ? ඒගොල්ලෝ එකයි කිව්වේ. අපි දෙන්නේ ඉන්දියානු ජනතාවගේ සල්ලි. අපිට සහතිකයක් තියෙන්න ඕනේ සල්ලි ආපහු ලැබෙන බව. එහෙම සහතිකයක් නැතුව අපි සල්ලි දුන්නොත් ඉන්දියානු ජනතාව අපේ ආණ්ඩුව ගෙදර යවනවා. ඒකත් හරි. උඹලා මේ කඩාවැටෙන රටකට සල්ලි දීලා අපේ සල්ලි දෙතුණා කියලා. නිසා එහෙම දෙන්නේ නැහැ. යාළුකම් වලට ණය දෙන්නේ නැහැ. ඒකට ඕන රනිල් වික්‍රමසිංහ සුද්දේ පොකට් මනි කීයක් හරි දෙයි. මේකෙන් ඔයා කියලා නේද? එහෙම නතු දෙන්නේ. එහෙනම් මොකක්ද ඕනකම තිබෙන්නේ? ආර්ථිකය යලි විශ්වාසවන්තදායක මාවතක් නිර්මාණය කරන්න ඕන. අන්න එතකොට තමයි ණයක් ගත හැකි වන්නේ. එයි මොකද්ද විශ්වාසවන්තදායක මාවත? එයාට ඒ ණය නැවත ලැබෙන බවට සාතිකය. කවුද සල්ලි දෙන්නේ ලැබෙන්නේ නැතු? ඒවා දෙන්නේ ආධාර. අර දෙන්නේ තමිල්නාඩුවේ තේ කඩේක තේ බොන අයගෙන් කීයක් හරි එකතු කරලා එවනවා ආධාර. එයා ඒක අපේක්ෂා කරන්නේ නේ. තමිල්නාඩුවේ දැරිවියක් තමන්ගේ කැටේ තියෙන සල්ලි ටික කඩලා ලංකාවට එවනවා ආහාර ටිකක් ගන්න කියලා. ඒ ආධාර. ණය දෙන්නේ. ණය දෙන හැම කෙනාම අපේක්ෂා කරන්නේ මොකද්ද? යලි නැවත ඒ ණය ලබා ගැනීම. එහෙනම් මොකද කරන්න ඕනකම තිබෙන්නේ? ආර්ථිකයේ දේශපාලනයේ විශ්වාසවන්ත දායක තත්ත්වයක් නිර්මාණය කරන්න ඕන. එහෙම ණයක් ගන්න නම්. ඒක රනිල්ට කෙරෙන්නේ නෑ මතක තියාගන්න. සමහර අය හිතනවා නැමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගොඩ ගනී කියලා. ඉතින් ග්‍රීසිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගොඩ ගන්න ගියානේ. ග්‍රීසිය පළවෙනි ආණ්ඩුවට 2010න් පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ප්‍රදානයක් ඒ කියන්නේ මේ ආර්ථිකය ගොඩ ගැනීමේ සලස්මක් එක ණය ප්‍රදානයක් දුන්නා. ඒක ක්‍රියාත්මක කරන්න ගියා ග්‍රීසිය ආණ්ඩුව වැටුණා. ඊළඟ අවුරුද්ද තව ආණ්ඩුවක් ආවා. ඒ ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තව ණය පැකේජ් එකක් දුන්නා යෝජනාවලියක්. ඒක ක්‍රියාත්මක කරන්න ගියා. ඒ ආණ්ඩුවත් වැටුණා. ඊළඟ තුන්වෙනි ආණ්ඩුව ආවා. තුන්වෙනි ආණ්ඩුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දීපු සහන පැකේජයත් ඒ වගේම ආර්ථික සලස්මත් ක්‍රියාත්මක කරන්න යන්න කලින් ග්‍රීසිය ආණ්ඩුව ඇහුවා. මොකද දෙකක් වැටුණානේ. එහෙනම් ඒ ආණ්ඩුව ඇහුවා අපි මේක ක්‍රියාත්මක කරන්න ජනතාවගෙන් අනුමැතිය ගන්න කියලා. ජනමත විචාරණයක් තිබ්බා. ජනතාව කිව්වා IMF එකෙන් ගන්න එපා කියලා. ග්‍රීසිය උනේ ඔකයි. පළවෙනි පාර ගත්ත ආණ්ඩුව වැටුණා. දෙවෙනි පාර ගත්ත ආණ්ඩුව වැටුණා. තුන්වෙනි පාර ආණ්ඩුව නේද ගන්න කලින් ජනමත විචාරණයක් තිබ්බා. ඒ ආණ්ඩුවත් එක්ක කාලෙකින් වැටුණා. හරිද? ඉතින් ලෝකෙ මොකක්ද අවශ්‍ය වෙයි තිබෙන්නේ? අවශ්‍ය වෙයි තිබෙන විශ්වාසවන්ත දායක ආර්ථික සහ දේශපාලන වෙනස්කමක් අපේ රට ඕන. ඒ ආර්ථික සහ දේශපාලන වෙනස්කම නැතුව මේ අරමුදෙන් ගොඩ එන්න බෑ. ඊළඟ රනිල් වික්‍රමසිංහ අපේක්ෂා කරන්නේ විකුණන්න. මොනව හරි විකුණාගෙන ගන්න පුළුවන්ද රනිල් නේද? විකුණන්නටම උපන්නේ. ඔකනේ තියෙන්නේ.
නේද? එයා එන්නේ කවද්ද ආපු දවස් විකුණන හොඳේ. 2001 ආවා ඉන්ෂුරන්ස් සමාගම වික්කා. IOC එකට තෙල් සංස්ථාව ගබඩ තෙල් පෙට්‍රල් සෙට් එක වික්කා. කොළොන්නාවේ මුතුරාජවලේ ගබඩා සංකීර්ණයේ තුනෙන් එකක් වික්කා IOC එකට. මැරයින් සර්විස් එක වික්කා රනිල් 2001 අවුරුදු 3ට. 2015 ආවා හම්බන්තොට වරාය වික්කා නේද? මත්වල විකුණන්න දාලා තිබ්බා නේද? දකුණු නැගෙනහිර ජැටිය විකුණන්න දාලා තිබ්බා. විකුණන්න කලින් වැටුණා. දැන් කල්පනා කරනවා රනිල් ගැනලා මොනව හරි විකුණ ගන්න පුළුවන් වේද? ඔච්චරයි. නැවත හරි මේ අවුරුද්ද දුවයි විකුණලා ඩොලර් ටිකක් අරගෙන. හැබැයි නැවත මේ අර්බුදේ එනවා. මේ අර්බුදෙන් තීරණාත්මක වෙනස් වෙන්න නම් අපි නව ආර්ථික උපාය මාර්ගයට අපේ රට පරිවර්තනය කළ යුතුයි. එක මේ ශනික අර්බුදේ කොහොමද ගොඩ එන්න ඕන? ඉස්සරලා විශ්වාසවන්ත දේශපාලන සහ ආර්ථික පසුබිමක් නිර්මාණය කරන්න ඕන. ඒක තමයි බේස් එක. එහෙම නැතුව රටේ ලොකුම ධනපතිය ගැනලා හදන්න පුළුවන්. කට්ටිය හිතන්න ලංකාවේ රටේ ලොකුම ධනපතිය ආපුවම එයාගේ තියෙන සල්ලි වියදම් කරා කියලා. එයා ඒවා වියදම් කරන්නේ නැහැ. මේ කට්ටිය හිතන්නේ තමන්ගේ තියෙන ඒවා වියදම් කරන්නේ නෙමෙයි මේ ඉන්නේ උදේ. ඇවිල්ලා තියෙනවා මෙයා. එයා ගාව තියෙන සල්ලි වියදම් කරා. ඒකට එනව නෙමෙයි මේ. මොකක්ද ඕනකම තිබෙන්නේ? විශ්වාසවන්ත දායක ආර්ථික දේශපාලන ස්ථාවරයක් රට ඕන. දැන් මේ ආර්ථික සහ දේශපාලන ස්ථාවරය කවුද විශ්වාස කරන්නේ? මේ දේශපාලන ස්ථාවරය විශ්වාස කරන්නද කවුරු? මේක කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ රටම එකතු වෙලා ගෙදර යන්න කියන කෙනා ජනාධිපති. රටම එකතු වෙලා කෙසේ වෙතත් කොළඹ එකතු වෙලා ගෙදර යවපු කෙනා අගමැති. මාර වැඩක්. රටක ජනාධිපතිට රටේම මිනිස්සු යන්න කියනවා. රටේ අගමැති පාර්ලිමේන්තු ඡන්දෙ මන්ත්‍රීකමක්වත් ගන්න බැරි වුණා. તો එයා රටේ නේද? රටේ අගමැති රටේ ජනාධිපති. කවුද විශ්වාස කරන්නේ? ඒව නැත්නම් මොකද කරන්නේ? කැබිනට් පුටු මාරු කරනවා. මුදල් අමාත්‍ය දුර පුටු මාරු කරනවා. පහුගිය කාලේ මුදල් අමාත්‍යවරු කී දෙනෙක් ඇතුණද? ගෝඨාභයගේ ආණ්ඩුවේ පළවෙනි මුදල් ඇමති මහින්ද. දෙවෙනි මුදල් ඇමති බැසිල්. තුන්වෙනි මුදල් ඇමති අලි සබ්රි. හතරවෙනි මුදල් ඇමති ගෝඨාභය. පස්වෙනි මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ. අවුරුදු දෙකමාරකට මුදල් ඇමතිවරු 5යි. කැබිනට් මණ්ඩල 3යි 4යි. මේ කවුද මේක විශ්වාස කරන්නේ? ඉස්සල මහචන්ද ජනාධිපති ඡන්ද දිනලා කැබිනට් මණ්ඩලය පත් කරා. ඊළඟ මහචන්ද දිනලා කැබිනට් මණ්ඩලය පත් කරා. ඊළඟ ඒකයින් කරා සුක්‍රිපටි ළඟ එකක් දැම්මා. ඊළඟ ඒකයින් කරලා දැන් එකක් දානවා. ඒකත් කෝට ක්‍රමයට දවසට දෙක ගානේ. දැන් හෙට ආයේ දෙකක් දෙයි මං හිතන්නේ. ඇමතිකම් දෙකක් හොඳ. කවුද විශ්වාස කරන්නේ? ඒ නිසා රට තුල දේශපාලන ස්ථාවරයක් අවශ්‍යයි මේකෙන් ගොඩ එන්න. රට තුල දේශපාලන ස්ථාවරයක් නිර්මාණය කළ හැකි වන්නේ වෙන කිසිවකින් නෙවෙයි ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන නව ජනවරමකින් නව ආණ්ඩුවක් හදන්න. ජනතාවට නව ජනවරමක් කරා නව ආණ්ඩුවක් හදන්න අවස්ථාවක් දුන්නා. අන්න එතකොට ජනතාව මොකද කරන්නේ? ඒ අලුත් ආණ්ඩුවට අවුරුද්දක එකමාරක කාලයක් දෙනවා. මේ රට ගොඩනගන්න කියලා බලාගෙන ඉන්න. නැත්නම් මේ රට ගොඩනැගීම පිළිබඳව විශ්වාසය. මේකේ මොන කැබිනට් මණ්ඩලෙ පත් කරත් මොන ඇමතිවරයා දුන්නා කවුරු අයින් වුණත් කවුරු පුටු මාරු වුණත් දැන් පාර්ලිමේන්තුව සංගීත පුටු තරඟේ වගේ. හරි. පාර්ලිමේන්තුව නිකන් අර පොළවේ ගහපු පොල් මලක් වගේ විසිරලා තියෙනවා. අපි മന്ത്രിවරයෙක් එක්ක කතා කරන්න කලින් චුට්ටක් දාලා බලනවා කොයි පැත්තද කියලා හොයන්න. හොයන්න බෑ. විපක්ෂින්න ස්වාධීන වෙච්ච අය. ආණ්ඩුවේ ස්වාධීන වෙච්ච අය විපක්ෂින්න. විපක්ෂ ස්වාධීන වෙච්ච අය ආණ්ඩුවේ ඉන්න. හරි. ආණ්ඩුවේ හිටපු අය විපක්ෂේ ඉන්න. විපක්ෂේ හිටපු අය ආණ්ඩුවේ ඉන්න. තනි മന്ത്രി අගමැති වෙලා ඉන්න. මම විකාරයක් ඒක. අර මේ පාර්ලිමේන්තුව ලංකා ඉතිහාසයේ විපක්ෂයක් තියෙනවා. විපක්ෂ පක්ෂ කීපයක් තියෙනවා. ඒ වගේ බලවේගයෙන් වෙනම තියෙනවා. ඊළඟ ආණ්ඩුවක් තියෙනවා. ඔකයි පාර්ලිමේන්තුව. අද කාත් එක්ක හරි කතා කරන්න කලින් එහෙම මෙන් දාලා බලන්න මොකක්ද දන්නේ රනිල් ගැන නේ. මිනිහා අප්සෙට් කීපයට වෙන මෑන් කෙනෙක්. බලමු ඉතින් මිනිහට අවස්ථාව දීලා එහෙනම් එයාගේ මෑන් කෙනෙක්. එහෙම තමයි හොයාගන්න වෙන්නේ. නැතු හොයාගන්න මේ පාර්ලිමේන්තුව. ඒ නිසා මේක මෙවැනි අර්බුදකාරී තත්වයකදී ස්ථාවරභාවය බලවේගයන්ගේ නිශ්චිත වෙනස් වීම ආණ්ඩුවක් පාලනයක් අවශ්‍යයි. මෙවැනි අර්බුද වේලාවකදී. හැබැයි මේ අර්බුද වේලාවකදී අවශ්‍ය වෙන පාර්ලිමේන්තුවක් ලංකාවේ නේද? ඒ නිසා ඒකටත් තියෙන උත්තරේ තමයි නව ජනවරමක් කරා නව ආණ්ඩුවක් ගොඩනගා ගැනීම සඳහා ජනතාවට අවස්ථාව දිය යුතුයි. අන්න අපි ඒ වෙනුවෙන් සටන් කරන්න ඕන. එහෙම නැතුව මේ සංගීත පුටු තරඟේ වගේ
අගමැති පිටුවේ හෙට කෙනෙක්, ඊළඟ කෙනෙක්, ඉස්සරහා පෙළියේ තව කෙනෙක්, එයා පස්ස පෙළියට එනවා, එක්කෙනෙක් පස්වෙනි පෙළියට එනවා, ආයා දෙවෙනි පෙළියට එනවා, දෙවෙනි පෙළිය කෙනා පළවෙනි පෙළියට එනවා, හිතා ගන්නවත් බෑ. හරිද? පාර්ලිමේන්තුවට ගිහලා බැලුවා. ඉතින් මෙහෙම ආණ්ඩුවකට යන්න බෑ. ඒ නිසා නව ජනවරමක් ලබා ගන්න ඕන. අන්න ඒක අපි වැඩේ කරන්න ඕන. ඊළඟ මේ අරබුදෙන් ගොඩ එන්න කෙටි කාලීනව. කෙටි කාලන ගොඩක් නැහැ. කෙටි කාලන තියෙන්නේ ස්ථාවරත්වය හදලා යම් ණය මුදලක් ලබා ගැනීම සඳහා කටයුතු කිරීම. දෙක අරගෙන තියෙන ණයක් ගෙවා ගන්න එක චුට්ටක් පස්සට දාගන්න එක. තුන අපිට ප්‍රධානම ඩොලර් ආදායම එන්නේ විදේශගත ශ්‍රමිකයන්ගෙන්. ඒගොල්ලෝ ආසන්න වශයෙන් ගත්ත මාසයකට මිලියන 600ක් විතර එවුවා. දැන් එවන්නේ 200ක් විතර. ඇයි? ඒගොල්ලෝ කියනවා හොරු ඉන්නකම් එවන්නේ නැහැ කියනවා. සාධාරණයි. ඒගොල්ලෝ ඩොලර් එවපුවාම මහින්ද නේද ගුවන් යානයක් හයර් කරලා තිරුපති යනවා. එවයිද? නාමල් දුබායි ගිහිල්ලා ගුවන් යාන වලින් පනිනවා. දැක්කද? මේ පැරිසුට් ක්‍රීඩා කරනවා. මාලදිවයිනේ ගිහලා ජල ක්‍රීඩා කරනවා. හරිද? ඒ නිසා මොකද කරන්නේ? විදේශගත ශ්‍රමිකයන් කියනවා විශ්වාසවන්ත සහතිකය. තමන් ලැබෙන හැම ඩොලරයකටම වග කියන පාලනයක් කිව්වොත් ඒගොල්ලෝ මේක එවනවා. දැන් මාසෙකට ඩොලර් මිලියන 600ක් කෙන එක ඩොලර් මිලියන 200ට අඩු වෙලා තිබෙනවා. අන්න නැවත විදේශගත ශ්‍රමිකයන්ගෙන් තමයි අපිට තනි එකකකට වැඩිම ඩොලර් එන්නේ. ඒකට අපි බර තියෙන එක. හතරවෙනි එක නැවත සංචාරක ව්‍යාපාරය ඊළඟ අවස්ථාව වෙන ඔක්තෝබර් වල. පළවෙනි සීසන් එක අපිට නැතුව ගියා. පළවෙනි සීසන් එක නැතුව ගියා. මොකද ලෝකේ කොවිඩ් වලින් අවුරුදු දෙකක් රට වහලා ලෝකේ වහලා තිබ්බා. අපි හැමදේම අපේක්ෂා කරා. ලෝකේ අරිනවා. මේ අරින වෙලාවට ලෝකේ සංචාරක ව්‍යාපාර විශාල නැග්මක් එන්න තිබ්බා. ඒ නැග්ම ගන්න අපිට බැරි වුණා. ඒ නැග්ම ගත්ත කවුද? මාලදිවයින, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය. අපිට ගන්න බැරි වුණා මේ නැග්ම. පාලකයන්ට දැක්මක් තිබුණේ. රට ලෝකේ අවුරුදු දෙකක් වහලා ලෝකේ අරනකොට සංචාරක ව්‍යාපාරය විශාල බූස්ට් එකක් එනවා, නැංබක් එනවා. මේ නැග්ම නෙලා ගන්න අපිට සලස්මක් තිබුණේ නැහැ. ජනවාරි වෙනකොට තෙල් නැහැ, ජනවාරි වෙනකොට ලයිට් නැහැ, ඉන්ටර්නෙට් සුද්දත් යනවා. දැන් ඉන්න විදේශිකයත් බුකින් කැන්සල් කරනවා. දැන් එන්න ඉන්න විදේශිකයත් බුකින් කැන්සල් කරන්න පටන් ගන්න තියෙනවා. හැබැයි ඒක අපේ අවස්ථාව. ඒක තමයි ස්කයි නිවුස් එක. සම්මුඛ සාකච්ඡාවද රනිල් වික්‍රමසිංහ මේ ප්‍රශ්නේ අහනවා. රනිල් වික්‍රමසිංහ මොකද්ද කියන්නේ? රනිල් වික්‍රමසිංහ කියනවා නෑ උද්වේගකර අත්දැකීම් බලන්න සංචාරකයන් ලංකාවට එන්න. ගෝටා ගෝ හෝම් කියලා පෝස්ටර් එකක් අල්ලන් ඉන්නේ ලංකාවට එන්න. අවශ්‍ය නම් PM go home කියලා ටිකට් බෝඩ් එකක් අරන් ඉන්න ලංකාවට එන්න. සුද්ධ වෙනවද ඒවට? බෝඩ් අල්ලගෙන ඉන්න. ඊට පස්සේ මාධ්‍යවේදී අහනවා දැන් අගමැතිට නැති ප්‍රශ්න නැති කැක්කමක් මාධ්‍යවේදියට දෙනවා. මාධ්‍යවේදී අහනවා මම මේක සීරියස්ලි අහන්න කියනවා. මොකද්ද මේ රට? මාලදිවයින සුනාමියේදී එක ගුවන්පතයක් කර සියල්ල යට වුණා. යට වුණු වෙලාවේදී මාලදිවයින සංචාරක ඇමතිවරයා BBC නිවුස් රූම් එකට ගියා. BBC නිවුස් රූම් එකට ගිහලා කිව්වා සුනාමියෙන් අපේ රට යට වෙලා තිබෙන්නේ. එක ගුවන්පතේ ඉතුරු වෙලා තිබෙන්නේ. අපි උත්සාහ දරන සති දෙකක් ඇතුළත අපේ ගුවන් තොටුපළ යථාවත් බවට පත් කරගන්න. අපේ රටේ ප්‍රධාන ආර්ථික සංචාරක ව්‍යාපාරය අපි ලෝකවාසී සියලු දෙනාට ආරාධනා කරනවා මාලදිවයින බලන්න එන්න. අන්න ලෝකේ නායකයෝ. අපේ නායකයෝ ටිකට් බෝඩ් එකක් අල්ලන් ඉන්න. මොකද? අඩුම තරමේ ඔක්තෝබර් මාසෙ පටන් ගන්න. ඒ සංචාරක ව්‍යාපාරයේ අවස්ථාව අපි හරියට නෙලා ගත්තොත් ඩොලර් බිලියන 1.5 දෙකක් අපිට මේ මාස තුනට ගේන්න පුළුවන්. හැබැයි සලස්මක් නැහැ. ඔහේ යනවා. ඒ සඳහා ඉතින් ඒක වුණ හතරවෙනි උත්තරේ. පස්වෙනි උත්තරේ අපි කැමති උනත් අකමැති උනත් අපේ පරිභෝජන රටාව වෙනස් කරගන්න. අපේ ආර්ථිකයට දරන්න බැරි ජීවන රටාවකට දැන් අපි හුරු වෙලා තියෙන අපේ පොදු ජනතාව. පොදු ජනතාව නෙවෙයි එක ජනතාව. අධි පරිභෝජනයක් තිබෙනවා. මේ පරිභෝජන රටාව යම් කිසිමා කිරීමකට එන්නම වෙනවා. එක මහාචාර්යවරයෙක් මේ ළඟදී කිව්වා මම අහගෙන එතුමා කියන මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් අපේ ආනයන වියදම් අපනයන ආදායමට ගලප්පන්න වෙයි කියලා. මම ඇහුවා දැන් ලංකාවේ මේ ආණ්ඩුව පත් කළ තියෙන ආර්ථික කමිටුවේ ප්‍රධානී මහත්මගේ මම දුරකථනයෙන් කතා කරලා ඇහුවා මොකද්ද ඔබතුමාට මේ ආර්ථිකය ගැන තියෙන අදහස කියලා. එතුමා කිව්වා මේක කන්දක් උඩ ඉඳන් වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. අපි හොයමින් ඉන්නේ කොතනින් නතර වෙයිද කියලා.
නතර වෙන තැනක් හොයාගන්න බැහැ තරම මේ කඩා වැටෙමින් තියෙනවා කියලා එතුමා කිව්වා. ඒ නිසා කිව්වා එතුමාට උදාහරණයක් හිටිපා. අවිස්සාවෙල් ඉඳන් රෝයල් යන ළමයා අවිස්සාවෙල් ඉස්කෝලේකට යවන්න වෙයි කිව්වා. ලොකු කාර් එකකින් යන කෙනා පොඩි බයිසිකලයකට යන්න යටත් වෙන්න කිව්වා. ඒ කියන්නේ පරිභෝජන රටාවේ විශාල අනුතුරුදායක තත්ත්වයකට අපි මුහුණ දෙනවා. මේකෙන් ගොඩ එන්න නම් අපේ පරිභෝජන රටාවේ වෙනසක් කරගත යුතුයි. ග්‍රීසිය කඩා වැටෙන වෙලාවේ ග්‍රීසිය විශාල මැදපාන්තයේ ග්‍රීසිය දාලා ගියා. විශාල ඇතැන්ස් නගරේ පාළු වුණා. පිට්ටනිවල වල් වැදුණා. එපාර්ට්මන්ට් හිස් වුණා. ලෝකේ ප්‍රධානම නැව් අධිකාරියට ග්‍රීසිය. ඔහු තට්ටු 18ක බිල්ඩින් එකකින් පැනලා මැරුණා. ග්‍රීසිය ප්‍රධානම කර්මාන්තය නැව් කර්මාන්තය. රටක් කඩා වැටුණා. 2010 යාන්තම් හුස්මක් ගන්න තැනට රට ගෙනාවේ 2022 අවුරුදු 12ක් ගියා. ඒක වෙලාවේදී ග්‍රීසිය ප්‍රකාශයට පත් කරා දවසකට වියදම් කරන්න පුළුවන් යුරෝ 20යි. කාඩ් එකෙන් ඒගොල්ලෝ වැඩිපුර කාඩ් පාවිච්චි කරන්නේ. කාඩ් එකෙන් දවසකට බැංකුව නිදහස් කරන්නේ යුරෝ 20යි. බනිස් එකයි සිගරට් එකයි කොකාකෝලා එකයි. එතෙන්ට වියදම් කප්පාදු කරා. ඉතින් මේ පරිභෝජන රටාවේ යම් වෙනසක් අවශ්‍යමයි. හැබැයි ඒක කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට. ඒක කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ පරිභෝජන රටාව වෙනස් කරන්න. ඔයාලා බලන්න ඕනේ ඊයේ නුවර ගියේ හෙලිකොප්ටරෙන් කියලා මට ආරංචි. නේද? මහින්ද ත්‍රිකුණාමල ඉඳන් කොළඹ එන හෙලිකොප්ටරේ. ඒගොල්ලෝ හෙලිකොප්ටරේ එන ගමන් පුරවැසියන්ට කියන්න පුළුවන් පරිභෝජන රටාව වෙනසක්. කියන්න බෑ. ඒ නිසා මේකෙන් ගොඩ එන්න දේශපාලකයා, ව්‍යවසායකයා, රාජ්‍ය සේවකයා, පොදු ජනය ඔක්කොම එකට පොරබැදුම් මේකෙන් ගොඩ එන්න පුළුවන්. එහෙම නැතුව මේ අර්බුදය ඕන්නම් ණයක් කරගෙන තියෙන එකක් විකුණලා ඊළඟ අවුරුද්දට පස්සට දාගන්න. අපි විඳින දුක මීටත් වඩා වැඩි ප්‍රමාණකින් අපේ දරුවන්ට උරුම කරලා දෙන්න පුළුවන්. ඉතින් ශනිකව මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න තියෙන මාවත ඒක. හැබැයි දිගු කාලීනව අපේ කොහොමද ආර්ථිකය ප්‍රසාරණය කරන්නේ? ග්‍රාමීය ජනතාව අතර ආර්ථිකය යන්නේ කොහොමද? ආර්ථික නව අවස්ථා ග්‍රාමීය ජනතාවට හැදෙන්නේ කොහොමද? සංචාරක ව්‍යාපාරයේ නව මානයන් අපි හොයන්නේ කොහොමද? අපේ රටේ පිහිටීමත් එක්ක අපේ රටේ නාවික කර්මාන්තය අපි දියුණු කරන්නේ කොහොමද? අපේ විශාලම සම්පත වුණු මේ මානව සම්පත දියුණු කරලා ලෝකයේ දියුණුතම සංවේදපලක් අත්පත් කරගන්නේ කොහොමද? ලෝකයේ වේගෙන් වර්ධනය වෙමින් තිබෙන IT මාකට් එකෙන් තාක්ෂණ වෙල නේද? තොරතුරු තාක්ෂණ වෙළඳපොළෙන් අපි පංගුවක් අත්පත් කරගන්නේ කොහොමද? මෙවැනි නව ආර්ථික පරිවර්තනයක් අපේ රටේ කරන්න ඕන. ඒකට අපි ලෑස්ති. ඒ සඳහා විශේෂ ආර්ථික සැලසුම් ගණනාවක් අපි හදලා තිබෙනවා. ඒ නිසා මේ රට තීරණාත්මක තැනකට අවිලා තිබෙන්නේ. මේ රට මෙතනින් එහා අපි විඳින දුක අපේ දරුවන්ට අත්පත් නොවෙන්න නම් අපි විඳින දුක්ඛ දෝමනස්නේ අපේ අනාගත පරම්පරාවට අත්පත් නොවෙන්න නම් මේ පරම්පරාව යමක් කළ යුතුයි. මේ වෙලාවේ හුස්ම ගන්න, මේ වෙලාවේ ජීවත් වෙන අපේ පරම්පරාව යමක් කළ යුතුයි. ඒ අන්කවරක්වත් නෙවෙයි මේ ආර්ථික ප්‍රතිපත්තියත් මේ දේශපාලන සංස්කෘතියත් වෙනස් කරන ගමන. ඒක වෙන මුකුත් නෙවෙයි. ජාතික ජනබලවේගයේ වෙත මේ රටේ බලය මාරු කරගන්න අවස්ථාව. අපිට මොන අදහස් තිබුණත්, මොන යෝජනා තිබුණත්, මොන සැලසුම් තිබුණත්, මොන තරම් අවංකභාවය තිබුණත්, මොන තරම් වැඩ කරන්න උවමනාව තිබුණත්, මොන තරම් කැප කරන්න ලෑස්තිලා තිබුණත් ඒ කාර්ය කරන්න බෑ. එතනින් මෙතෙන්ට අපි බලය මාරු කරගන්න නැතුව. මම ඔබලාට ආරාධනා කරන්නේ ඒ සඳහා අපි සූදානම් වෙමු. දේශපාලන ඉතාමත් හොඳ අවස්ථාවක් ලැබිලා තිබෙනවා. අද අපි කොළඹ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සභාව නම් කරලා තිබෙනවා. මේ මූන් ඔබට නායකත්ව දෙවි. ඔබත් එක්ක සහාමිකයකට වැඩ කරાવી. අපි ඔක්කොම වැඩ කරලා කොළඹ දිස්ත්‍රික්කයේ ඉහළින්ම ජාතික ජනබලවේගයේ කොඩිය ඔසවමු. රටට හොඳම සංඥාව දෙමු. හොඳම මාවත පෙන්වා දෙමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම වැඩ කරමු. එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අනුර සහෝදරයා.